කොළඹ සමන්ත විද්‍යා විද්‍යාලයේ ශාඛා පාසලේ 10 ශ්‍රේණියේ පසුගිය පාඩමේ දෙවැනි කොටස සමගයි ඔබ අපට සම්බන්ධ වෙන්න පිටේ. ශ්‍රී ලංකාවේ පැරණි සමාජය යටතේ අපි සාකච්ඡා කළා පැරණි සමාජයේ පාලන ස්වරූපය පිළිබඳව. පාලකයාගේ කටයුතු පිළිබඳ සමාජ සුබසාධනය දේශපාලනික ක්‍රියාකලාප පිළිබඳ අපි කලින් කොටසේදී සාකච්ඡා කරනවා. දැන් අපි අද කතා කරන්නේ ශ්‍රී ලංකාවේ පැරණි සමාජයේ ආර්ථිකය කොහොමද සකස් වුනේ කියලා. පැරණි සමාජයේ ආර්ථිකය. එතකොට මේ ආර්ථිකය සකස් වෙලා තිබෙන ප්‍රධාන කොටස් තුනකින් ගොවිතැන්, කර්මාන්ත සහ වෙළඳාම. ගොවිතැන, කර්මාන්ත සහ වෙළඳාම කියන අංශ තුන යටතේ තමයි අපි ආර්ථිකය ගැන සාකච්ඡා කරන්නේ. එතකොට පුතේ අපි ගොවිතැන ගැන බලපුවහම ආර්ථිකයට මෙහෙමින් දායක වෙන්නේ මේ කෘෂි කර්මාන්ත නැත්නම් ගොවිතැන. අතීතයේ සමාජයේත් මේ ගොවිතැනට මූලිකත්වය ගොවිතැනට තමයි මෙහෙමින්ම මූලිකත්වය හිමි වෙන්නේ. එතකොට ගොවිතැන කරන විදි ආකාර කීපයක් තුන. يعني හේන් ගොවිතැන, වී ගොවිතැන, ගොඩ ගොවිතැන, මඩ ගොවිතැන. ඊට අමතරව සත්ව පාලනය මේවත් ගොවිතැන විදියට තමයි ගොවිතැන යටතේ තමයි අපි සාකච්ඡා කරන්නේ. අපි ගත්තාම ගොවිතැන යටතේ හේන් ගොවිතැන. මොකද්ද මේ හේන් ගොවිතැන කියලා කියන්නේ? ඒතර සාහිත්‍ය මූලාශ්‍රවල, පුරාවිද්‍යා මූලාශ්‍රවල හේන් ගොවිතැන පිළිබඳව වැඩිමනක් තොරතුරු සඳහන් වෙනවා. ඒතර විශේෂයෙන්ම සාහිත්‍ය මූලාශ්‍ර අතර උත්සරණ, උමංග ජාතකය කියන සාහිත්‍ය මූලාශ්‍රවල සෙහෙන්, සේන් කියන නම් වලින් පාවිච්චි කරනවා මේ හේනට. ඒතර පුරාවිද්‍යා මූලාශ්‍රවල නම් පිටිබිම් කියන හේන හඳුන්වලා තියෙනවා. ඒතර මේ හේන කියන්නේ ගොඩ ගොවිතැනනේ. يعني භූමිය මඩ කරලා නෙමෙයි වගාවෙදි වගේ භූමිය මඩ කරලා නෙමෙයි මේ ගොවිතැන කරන්නේ. ඒකට මේ ගොඩ ගොවිතැන හැවත් මේ හේන් ගොවිතැනේදී හේන් සකස් කළ ආකාරය හරි විශේෂයි පුතේ. ඒතර මේ අද වර්තමානයේ වඩා හාත්පසින් වෙනස්. අතීතයේදී හේනක් බලමු කොහොමද හේන කරන්නේ, හේනක් කරගන්නේ කියලා. හේනක් වගා කරන්නට කලින් ඉස්සෙල්ලාම තමන්ගේ ගොවියා තමන්ගේ නිවසට නුදුරකින් තියෙන කැලෑ තීරයක් තෝරගන්නවා. මේ කැලෑවෙන් පොඩි කොටසක් ඔහු තෝරගන්නවා හේන කරන්නට. මේ කැලෑව එලිපෙහෙලි කරන්නට කලින් ඔහු එක පොඩි ශබ්ද දාලා අයින් කරනවා, සතුන් ඉවත් කර ගැනීම කරනවා. ඒතර පසුව තමයි ඔහු ඒ කොටස එලිපෙහෙලි කරලා මේ හේන් වගාවට අවතීර්ණ වෙන්නේ. හැබැයි මෙතනදී විශේෂය පුතේ මේ කැලෑ තිරිමින් කැලෑවෙන් තෝරගත්ත කොටසේ මෙලි කරන කොටසේ එලිපෙහෙලි කරන කොටසේ මහා පරිමාණයෙන් කියන්නේ දැවැන්ත විශාල ගස් කපා විමහෙලන්නේ නැහැ කියලා. ඒවා ඔහු ඉතුරු කරනවා. ඒකට පොඩි කුඩා නැවත පණ ගහලා නැවත වැවෙන්නට පුළුවන් ගස් ටික විතරක් කපලා ඉවත් කරලා ඉක්මනින් වැවෙන්න පුළුවන් ගස් ටික විතරක් කපා එලිපෙහෙලි කරලා ඔහු මේ භූමිය සකස් කරගන්නවා. මේ සකස් කරලා ඉවර වෙලා ඔහු මේ සකස් කරගත්ත මේ භූමියට ගිනි තියනවා. අර කොළරොඩු දෙව්දඩු අනම්මන සියල්ලම එකතු කරලා ඒ විතරක් නෙමෙයි මුළු බිම් කොටසටම ඔහු ගිනි තැබීමක් සිදු කරනවා. වලවල විනාශ වෙලා යන්නට. එතකොට මේ ගිනි තබන පස්සේ අලුතින් ගිනි තබල සකස් කරපු හේනට ඔවුන් විශේෂයෙන් නමක් දෙනවා. ඒ නම තමයි නවදැලි හේන. සද්ධර්ම රත්නාවලිය කියන සාහිත්‍ය මූලාශ්‍රයේ සඳහන් වෙනවා මේ නවදැලි හේන කියලා. නවදැලි හේන කියන්නේ අලුතින් ගිනි තබා සකස් කරගත් හේන. ඊළඟට කනත්ත දැන් හේන වගා කරලා ටික කාලයක් ගියාම ටික කාලෙකින් ඔහු මේ කොටස හේන් වගා කරපු කොටස අතහැරලා දානවා.
දෙපාරක් තුන්පාරක් මේකෙන් භෝග වල ඵල ලබා ගත්තට පස්සේ භෝග ඵල ලබා ගත්තට පස්සේ ඔහු මේ කොටස නැවත අතහැරලා අතහැරලා දාපුවාම මේ කොටස අතහැරලා දාන හේන වගා කරලා ඉවර වෙලා අතහැරලා දාන මේ හේන කොටස තමයි කනත්ත කියලා හඳුන්වන්නේ. එතකොට මේ කනත්ත එහෙම නැත්නම් මේ අතහැරලා දාන මේ හේන වගා කරලා ඉවර අතහැරලා දාපු හේන ටික කාලයක් යනකොට නැවත අර පෙර පරිදිම කැලෑව වැවීම ආරම්භ වෙනවා. එතනදී අපිට විශේෂයෙන් පේනවා පරිසරයට ආදරයෙන් මේක කරලා තියෙන මේ හේන් වගාව. ඒ පරිසරය සංරක්ෂණය කරන්න ඕන බොහොම තමන්ගේ ආර්ථිකය තමන්ගේ ජීවනෝපාය සරි කරගත්තේ පරිසරයට හානි කරලා නෙමෙයි. ඔහු ගිහිල්ලා වෙනම කොටසක් කැලේ ආයේ වෙනම කොටසක් තෝරගන්නවා හේන් වගාව කරලා. මෙතනදී ඔබ කියයි අද තියෙන ජනගහන තත්ත්වයට එක්ක එහෙම කරන්න බෑ නේ ටීචර් කියලා. ඔව් ඒක ඇත්ත. ඒකේ විදිහට කරන්න බෑ. බෑ. නමුත් පුතේ අපි පුළුවන් තරම් උත්සාහ කරන්නට ඕනේ ස්වභාවික ක්‍රම ශිල්ප යටතේ මේ දේවල් කරන්නට වගාව කරන්නට. ඒතර අතීතයේ භෝග වලට හේමක භෝග වලට එක කෘමිනාශක ආදී යෙදුවේ නැහැ. විශේෂයෙන්ම නවදලි හේනක කතා කරමු මේ නවදලි හේන ගැන පොඩ්ඩක්. නවදලි හේන ගිනි අලුතෙන් ගිනි තෙල සකස් කරගත්ත හේන මේ අලුතෙන් ගිනි තබා සකස් කරගත්ත මේ නවදලි හේනේ සරුවට වැවෙන භෝග 9ක් තිබුණා. ඒ අතර කුරක්කන්, උදු, ඉරිගු, අසබෝධගම්, කුල්ලු, මුන්, තනහල්, අමු කියන භෝග 9 ඉතා ජනප්‍රියයි. මේ භෝග 9 ඉතාම ජනප්‍රියයි මේ නවදලි හේන. ඒකට මුම සරුවට වැවෙනවා. ඒකට අලුතින් ගිනි තබා සකස් කරගත්ත හේන නිසා මේකට නවදලි හේන කියලා නම තිබ්බට සමහර ප්‍රදේශවල ඇතැම් වශයෙන් ඇතැම් ප්‍රදේශවල ජනතාව මේ නවදලි හේන කියලා කියන තව හේතුවක් වුණා අර භෝග 9 සරුවට වැවෙන නිසා. ඒකත් එක හේතුවක්. ඕකේ. ඊළඟට මම හිතනවා දැන් ඔබට හේන් වගාව පිළිබඳව දැනුමක් ඇති. දැන් ඔබ හේන් වගා භෝග මේ වෙනකොට මේ කාලෙදී ගෙවත්තේ වගා කරනවා ඇති ගෙවත් වගාවක් විදිහට. ඔබට වෙනවා හේන් වල වගා කරපු දේවල්. ඇට වර්ග ගත්තාම ඒ කියන්නේ ධාන්‍ය වර්ග උඳු, කුරක්කම්, මූ, අමු, කල, අබ, මෑ, දුරු, ඉරිඟු, තනහල් කියන ධාන්‍ය වර්ග හේන් වල වගා වෙනවා. ඊට අමතරව එළවලු වර්ග ගත්තාම කරබටු, තිබ්බටු, වම්බටු, වට්ටක්ක, අලුපුපු කියන එළවලු වර්ග මේ හේනෙදී වගා කරලා තියෙනවා. ඒතර අල වර්ග බත්තල, පින්නල, මඤ්ඤොක්ක, කටවල වෙනත් භෝග විදිහට උග්ගස් වගේ දේවල් වගා කරලා තියෙනවා. මොකද අතීතයේදී හකුරු නිර්මාණය හකුරු කර්මාන්තය අපේ රටේ තිබිලා තියෙනවා. ඒත් හකුරු නිර්මාණය කරලා තියෙනවා. ඉන්දියාවෙන් ගෙන්නන්න ඕනේ නැහැ වෙනත් රටවල් වලින් ගෙන්වීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ අපේ රටේ. සීනි කර්මාන්තය ඇතිලා තියෙනවා. එතකොට හේන් වගාවේදී මේ හේන් වගාවක් සිදු කරනකොට පාලකයෝ විසින් සමහර පාලකයෝ විසින් මේ හේන් වගාවෙන් බදු අය කිරීමක් කරලා තියෙනවා. ඒතර ඒ බදු තමයි කැතියඩ කෙටු කන. කැතියඩ කෙටු කනබ කියන බදු වර්ග දෙක අය කරලා තියෙනවා හේන් වගාවෙන්. ඊට අමතරව අපි ගත්තහම දැන් පුතේ හැබැයි මේ නිශ්ශංකමල්ල රජතුමා රාජ්‍යත්වයට පත් වුණාට පස්සේ අර කලින් හේන් වලින් අය කරපු කැතියඩ සහ කෙටු කනබ කියන බදු වර්ග දෙක අහෝසි කිරීම එතුමා විසින් සිදු කරා. නිශ්ශංකමල්ල රජතුමා තමයි මේ බදු අහෝසි කරලා තියෙන්නේ හේන් වගාවෙන් අය කරා. එතකොට බලන්න පාලකයා හේන් ගොවියන්ට මේ බදු දෙක අයින් කරලා සහන සලසලා තියෙනවා. ඊළඟට බලමු වී ගොවිතැන ගැන. වී ගොවිතැන. දැන් අපි කියන්නේ කලින් හේන් ගොවිතැන. හේන් ගොවිතැනේදී දැන් භූමිය මඩ කරන්නේ නැහැ. හේතුව තමයි මේ අනිත් එක මේ තන්තුමය මූල පද්ධතියක් තිබිච්ච භෝගනේ හේනේ වගා කරනවා. මේ මූල පද්ධතියක් තියෙන භෝග නෙමෙයි. මේ හේන් භෝග කියන්නේ. බොහොම ටික කාලයයි ඉතින් දෙතුන් පාරක් පළදාව දීලා ඊට පස්සේ මේ ගස් මියදිලා යනවා. හේන් ගොවි භෝග. ඔබට
අත්දැකීම් ඇති ගෙදර වගා කරලා තියෙනවා නම් ඔය කැකිරි එහෙම බලන්න කැකිරි වෙලක් එහෙම දෙතුන් පාරක් මේකේ පළදාව දීලා පළමු පාර දෙවෙනි වාර පළදාව දුන්නාට පස්සේ පැල මියදිලා යනවා මැරිලා යනවා ඒක නිසා මේ භූමිය වගා මඩ කරලා මහා පරිමාණයෙන් يعني ලොකු ශේෂ්ත්‍රවල වගා කරේ නැහැ මේ හේන කියන්නේ මහා පරිමාණික වගා කළා නමුත් අර භූමිය මඩ කරලා ශේෂ්ත්‍ර විදියට වෙන් කරලා කොටස් කරලා මේ වතුර බොහොමයක් යොදලා වගා කරේ නැහැ හේන. ඒතර වී ගොවිතැනට හඳුනන කුඹුර කෙත කියලා මේ වී ගොවිතැන අපි හඳුනනවා. මෙතනදී කන්න තුනකට වී වගාව සිදු වෙනවා. කන්න තුන තමයි යල කන්නේ අතරමැදි කන්නේ මහා කන්නේ. මෙතනදී පුතේ දැන් මෙතන ප්‍රධාන කන්න දෙක තමයි යල කන්නේ සහ මහා කන්නේ. යල කන්නේ සහ මහා කන්නේ තමයි ප්‍රධානම කන්න දෙක වෙන්නේ වී වගා කරනවා. අතරමැදි කන්නය මේ අතරමැදි කන්නේ වගා කිරීම සිදු වෙන්නේ ජලය පවතින ආකාරය අනුව. ඒ කියන්නේ ජලය පිරිමැහිලා තියෙනවා නම් ජලය අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා නම් තමයි මේ අතරමැදි කන්නය වගා කරන්නේ. එතකොට කුඹුරු වගාව කරන්නට හැමතැනම බෑ. ඒක නියමිත පසක් ඕනේ. කියන්නේ මේ වී වගාවට උචිත පසක් තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ වී වගාවට උචිතම පස අපිට හම්බ වෙන්නේ වියලි කලාපය කේන්ද්‍ර කොටගෙන. මේ ප්‍රදේශයන්හි තියෙන පස ඉතාම යෝග්‍යයි මේ වී වගාවට. කියන රතු දුඹුරු සහිත පස කියලා. ඒතර මේ රතු දුඹුරු සහිත පස තමයි යෝග්‍ය වෙන්නේ වී වගාවට. වී වගාව නමුත් වියලි කලාපේ කතා කරපුවම වියලි කලාපයට වර්ෂාව නිතරම ලැබෙන්නේ නැහැ. වර්ෂයේ කාලයකදී පමණයි වර්ෂාව ලැබෙන්නේ වී වගාවට. ඒතර මේ හේතුව නිසා දැන් ඔබ හිතන කොහොමද වී වගාවට ජලය සපය ගන්න කියලා. ජලය අවශ්‍යයි භූමිය මඩ කරන්නට ඕන. භූමිය මඩව තියලා නිතරම මඩව තියාගන්නේ කොහොමද මේ ජලය ප්‍රශ්නේ තියෙන නිසා වියලි කලාපේ. ඒ නිසා මොවුන් මේකට ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවා මේ ජලය අවශ්‍ය පරිදි ලබා ගන්නට. අපි ඒ ගැන කතා කරමු. මෙතනදී මම කතා කරනවා මේ පුරාණ යුගයේ තම වෘත්තීන් වූ හේන් වගා වී ගොවිතැන් වල විශේෂ ලක්ෂණය වෙන්නේ පරිසරයේ නොඉදුරුගුණ රකින්න සබා දහම සමග ඉතාම සුහදව කටයුතු කරනවා. ඒතර මේ තත්වය තමයි හේන් වගාවේ වී වගාවේදී අපිට දකින්නට පුළුවන් පරිසරයට ආදරය කරලා තියෙනවා. දැන් මම කියවනේ ජලය විබලපිට ජලය කොහොමද ලබා ගන්න කියලා වගාවට. දැන් වර්ෂාව වැටෙන කාලේදී වේලි කලාපේ වර්ෂාව වැටෙන කාලේදී උතුරන්නට වහිනවනේ. ඒතර මේ වැඩි වුණ වතුර ටික අපත යනවා. මුදට හේ ගලාගෙන යනවා. එතකොට ඒ නිසා මේ මිනිසුන් කටයුතු කරා ගම් මට්ටමින් මුල්ම අවදීදී ගම් මට්ටමින් මේගොල්ලෝ වැව් හදලා මේ වැව් වලට ජලය එකරාශි කරගන්න. දැන් මුලින්ම ස්වභාවිකව ගංගා වලින් ඇලමාර්ග සකසගෙන මොවුන් කුඹුරට ජලය ලබා ගත්තා. නමුත් වර්ෂාව කාලෙදී එකතු කරගත්ත ජලය එකතු කරගත්ත වැව් වලට මේ ඊට පස්සේ වැවේ ඇලමාර්ග කපලා ඔන්න කුඹුරට ජලය ලබා ගන්න පුළුවන්. මේ විදිහට තමයි මොවුන් වී ගොවිතැන නැත්නම් මඩ ගොවිතැන කරගෙන තියෙන්නේ. right. ඊළඟ සත්තු පාලනය. ඊළඟ පාලනය සත්තු පාලනයේ ගොවිතැනේ ඊළඟ කොටසට එළුවන් උගලන් ගවයන් කියන මේ සතුන් තමයි පුතේ බහුලවම මේ සත්තු පාලනයේදී සිදු කරලා තියෙන්නේ. සතුන්ගෙන් ලබාගත් දේවල් අතර පශු සම්පත් බොහෝමයක් තිබුණා. පශු සම්පත් හරි ජනප්‍රියයි. කියන්නේ මී කිරි ගිතෙල් වැටළු කිරි වගේ දේවල් බොහොම ජනප්‍රියයි මේ සතුන්ගෙන් ලබා ගන්න දේවල් අතර. මේ කිරි පරිභෝජනයේ බොහෝමයක් අතීත සමාජයේ තිබිලා තියෙනවා. අද අපේ සමාජෙත් තියෙනවා. නමුත් අද අපි පිටිකල කිරි වලට මුල් තැන දීලා තියෙනවා. පිටිකල කිරි භාවිතයට තමයි අපි කියන දේ පාන්දර අපි කිරි පිටි තමයි බොන්නේ. නමුත් අතීත මිනිසුන් නැවුම්ම තමන්ගේ ආහාරයට නැවුම්ම එකතු කරගෙන තියෙන නමගේ ආහාර. ඉතින් මේ අතීත ජනතාව ඒ විදිහටයි ක්‍රියා කරලා තියෙන්නේ. ඒක බලන්න මාංශ පරිභෝජනයක් නැහැ. මාංශ පරිභෝජනයක් නොතිබුණේ. මේගොල්ලෝ මස් කාලා නැහැ. ඒකයි විශේෂය.
දැන් එතකොට අපිට වඩා දැන් වර්තමානයේ බහුලව මස් පරිභෝජනයේ තියෙනවනේ අපිට එක දේවල් අපි කනවනේ කියයි චිකන් බීෆ් එතකොට නේද පෝක් කියලා කියව කන අතරතුරේ අපි මස් ಜಾති ආහාරයට ගන්න ඊට අමතරව ඒ වලින් තව නිර්මාණය වෙන එක ආහාරات අපි ආහාරයට ගන්නවා නමුත් මේ අදනේ මාංශ පරිභෝජනයේ එදා මිනිස්සුන් මාංශ පරිභෝජනය නොගත්තත් ඔවුන් සෞඛ්‍ය සම්පන්නයි. ඔවුන් ශක්තිමත් ජීවන රටාවක් ගත කරලා තියෙනවා. අපිට වඩා සෞඛ්‍යමත් ජනතාව එදා ඉඳලා තියෙනවා. ඒත් එහෙනම් මේ මස් කෑමෙන්ම සෞඛ්‍ය සම්පන්නභාවය ඇති වෙන්නේ නැහැ. ඒකෙන් පමණක්. ඒත් මස් වලින් ගන්න පුළුවන් පෝෂ්‍ය පදාර්ථ ලැබෙන පෝෂ්‍ය පදාර්ථ අපිට නිර්මාංශ ආහාර වලින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා බලන්න අතීත ජනතාව මාංශ පරිභෝජනය කරලා නැහැ මස් අනුභව කරලා නැහැ මස් අනුභව කරලා තියෙන්නේ ස්වභාවිකව මියගිය සතෙකුගේ මස් අරගෙන ඒ රෝගීන්ට පමණයි ලබා දෙන්නේ. ඒත් රෝගීන්ට තමයි බොහෝ දුරට කියන්නේ රෝමාසාදී රෝගීන්ට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ විදිය ලබා දෙන්නට අවශ්‍යතාවය තියෙනවා නම් මියගිය සතුන්ගේ මාංශ අනුභව කරන්නට දෙන්නේ නැති. ඒ ස්වභාවිකව මියගිය සතුන්. එතකොට එහෙම බලනකොට පාලකයා විසිනුත් නීති දමලා තිබුණා සතුන් ඝාතනය කරන්නට බෑ කියලා. සතු ඝාතනය තහනම්. ඒකට පරමාඝාත නීතිය වගේ මෙතනදී මතක් වෙනවා අපිට. ප්‍රති කළා තියෙන සතුන් ඝාතනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරලා තිබුණා. ඒකට දැන් අපි කතා කරපු කිරි පරිභෝජනය කියන එක හරි වැදගත්. අතීතයේදී මේකට හොඳම උදාහරණය තමයි අපිට ගෘහණියක් කිරි දොන කැටයමක් දැක්වෙනවා නාගපබ්බ විහාරයේ ධාතු ගර්භයේ. නාගපබ්බ විහාරයේ ධාතු ගර්භයේ ඇති මහා මේරු ගලේ කැටයමක් තියෙනවා මේ ගෘහණියක් මොනවාද කිරි ගවයෙකුගෙන් කිරි ගන්න කිරි දොන කැටයමක් සඳහන් වෙනකොට ඊට අමතරව කිරි ගවයෝ හඳුන්වලා තියෙනවා කිරි ගෙරි කියන පදයෙන් කිරි ගවයන කිරි ගෙරි කියන පදයෙන් හඳුන්වලා තියෙනවා. හතරම කාර්ෂික රජුසින් කරන සෙල්ලිපියේ තමයි මේ කිරිගෙරි පිළිබඳව කිරිගෙරි කියන කියන්නේ ගවයන්ට කිරි ගවයන්ට මතක තියාගන්න. මේ කිරි ගවය ගැන සඳහන් වෙනවා හතරම කාර්ෂික රජුසින් කරන ලද සෙල්ලිපිය. ඒකට බලන්න ගොවිතැන සිදුවෙච්ච විදිය. ස්වභාව ධර්මයට බොහොම ආදරෙන් මේ ගොවිතැන කටයුතු කරලා තියෙනවා. සත්ව හිංසනයක් නැහැ. ඒ සතට ආදරය කරලා තියෙනවා. ඒකට මාංශ අනුභව කරනවා කියන්නේ සතට ආදරේ නැහැනේ අපි. මාංශ අනුභව වලට නිර්මාංශ ආහාර වලට තමයි ඔවුන් මුලතැන ලැබිලා තියෙන්නේ. ශක්තිමත් ඔවුන් ඉතාම අදට වඩා අද අපිට වඩා අතීතයේ සමාජයේ ඔවුන් ශක්තිමත් ඉඳලා තියෙනවා. වර්තමානයේ බලන්න වර්තමානයේ පවතින වගාවත් එක්ක බලනකොට වගාක්‍රමත් එක්ක බලනකොට අතීත වගාක්‍රම කොච්චර සෞඛ්‍ය ආරක්ෂිතද පරිසර හිතකාමීද කියන එක අපිට මේදී පිළිබිඹු වෙන තවත් එක්ක බලමු. ඊළඟට අපි කතා කරා ආර්ථිකය තුන කොටස් තුනක් තිබුණා. කෘෂි කර්මාන්ත උතන ගොවිතැන එහෙම නැත්නම් ගොවිතැන කර්මාන්ත වෙළඳාම. ඊළඟට කර්මාන්ත. දැන් ගොවිතැන් කරාට අමතරව තවත් සමාජයේ හිටිය නොයෙක් කර්මාන්ත වල නියලුණු පිරිස්. ඒ අතර ලෝහ කර්මාන්තය, මැණික් කර්මාන්තය, ඇද්දල කැටයම් කර්මාන්තය, වැටි කර්මාන්තය, රෙදි විවීමේ කර්මාන්තය කියන කර්මාන්ත බහුලව අපේ රටේ පැරණි සමාජයේ සිදු වෙලා තියෙනවා. ඒකට රූප සටහන වලට බලන්න මේ වැටි කර්මාන්තය, ඒ දෙන්නගේ රූප සටහන, මේ ඇද්දල කර්මාන්තය, මැණික් කර්මාන්තය දෙන්න රූප සටහන වලින් ඔබට පිළිබිඹු වෙනවා, පැහැදිලි වෙනවා. ලෝහ කර්මාන්තය ගත්තාම යකඩ ලෝහය සහ රත්රන් ලෝහය කියන ලෝහ වර්ග වලට තැනක් ලැබිලා තියෙනවා. විශේෂයෙන් මෙතනදී රත්රන් වලට බොහෝ තැනක් තිබුණේ යකඩ වලට. රත්රන් කියන ලෝහය ගොඩාක් භාවිත වුණේ නැහැ සාමාන්‍ය සමාජය තුළ. අති පැරණි සමාජයේ සාමාන්‍ය ජනතාවගේ රත්රන් කියන ලෝහය ජනප්‍රිය ලෝහයක් නෙමෙයි. ආභරණ ආදී දේවල් වලට තමයි රත්රන් එදත් භාවිත කරලා තිබෙනවා. නම් ඒ නිසා ප්‍රභූ වගේ අය තමයි ප්‍රභූ පරම්පරාවේ අය තමයි මේ රත්රන් භාවිතය කරලා තියෙන්නේ. ඒ ගොඩාක් ඔය රිදී, තබක්, ලෝකඩ වගේ දේවල් තමයි වලින් කරන නිර්මාණ පළඳින්නට තමයි ආභරණ පළඳින්නට තමයි බොහොමයක් අතීතයේ සමාජයේ මිනිස්සු පෙළඹිලා තිබුණේ. එතකොට
එතනදී යකඩ ඒ කියන්නේ යකඩ ලෝහය ගැන බලපුවාම යකඩ ලෝහය ඊටම වැදගත් වුණා මේ කැත්ත උදැල්ල නගුල ආදී භාණ්ඩ නිපදවන්න. ඒතර මේ තමයි අත්‍යවශ්‍ය ලෝහ උපකරණ වෙන්නේ. මොකද වගාවට ඉතාම අත්‍යවශ්‍යයි මේ ලෝහ උපකරණ. ඒතර ඒ නිසා කම්මල් කරුවෙක් වුණ මේ වැඩ කරන්නේ කම්මල් කරුවට තමයි බාර දෙන්නේ කැත්ත නගුල උදැල්ල ආදී නිර්මාණය කරන්නේ. මේ කම්මල් කරුවන් අතීතයේදී හඳුනලා තියෙනවා කබර එහෙම නැත්නම් කම්මාර කියන. කබර නැත්නම් කම්මාර කියන නම් වලින් හඳුනලා තියෙන්නේ මේ කම්මල් කරුවන්. උදාහරණයක් තියෙනවා හොඳට අපිට පොළොන්නරුවේ මුතුගල්ල කියන සෙල්ලිපියේ මජ්ජිම කියන කම්මල් කරුව ගැන සඳහන් වෙලා තියෙනවා මුතුගල්ල සෙල්ලිපියේ. ඒක අපිට ඒකෙත් තේරෙනවා කර්ම සෙල්ලිපි වලට අනුව ඓතිහාසික සාධක වලට අනුව අපිට කියන තොරතුරු වලට අනුව පැහැදිලි වෙලා තියෙනවා කර්ම කර්මාන්තය කියන්නේ බොහොම අතීතයේදී අපේ රටේ බොහොම ජනප්‍රිය වෙච්ච කර්මාන්තයක්. ඊළඟට රත්රන් වැඩ කරන අයත් රන් කරුවන් විපස්වර්ගකාර තුලාදර කියන නමින් ආමන්ත්‍රණය කරලා තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට හම්බන්තොට මණ්ඩගල සෙල්ලිපියේ තුලදර සුමන නම් රන් කරුවන් ගැන සඳහන් වෙනවා. තුලදර මෙතන තුලාබර කියලා තියෙන පොඩි ප්‍රේටිං මිස්ටේක් එකක්. ඉතින් මෙතන වෙන්නේ තුලාදර කියන එක තුලදර කියලා හඳුන්වලා තියෙන්නේ මේ රත්රන් වැඩවල යෙදෙන්න අනුව. ඊළඟට මණික් කර්මාන්තය ගත්තාම මණිකර කියන නමින් හඳුන්වලා තියෙන මණික් කර්මාන්ත ශිල්පීන් මණික් කර්මාන්තයේ නියැලෙන අය. මණික් කර්මාන්තයේ සමාජයේ තිබුණ කියන සාධකය තමයි අනුරාධපුරේ මාගම කියන නගර වලින් සොයාගෙන තිනවා මණිකා අර්ධ මණික් වලින් කරපු පබළු වගේ මුද්‍රා ආදී දේවල් සොයාගෙන තියෙන නිසා මණික් කර්මාන්තය අපේ රටේ තිබුණා කියන්න ඔය ඒක තමයි අපිට හම් වෙන සාක්ෂි සාධක වෙන්නේ. ඊට අනිත් එක තමයි ඇත්ත කැටයම් කර්මාන්තය. මේ ඇත්ත. ඔබ හිතන්නේ ඇත්තුන්ගෙන් දල කපන එක හරිද කියන එක. අතීත සමාජයේ ඇද්දල භූමියක් ගන්නට ඇත්තේ මේ සතා මිය ගියාට පස්සේ. අතුරු මිය ගියාට පස්සේ තමයි සතුන්ගේ මේ දේවල් ලබා ගන්න. මේ ඇද්දල කැටයම් කර්මාන්තය ඉතාම ජනප්‍රියයි. මොකද ගෘහ අලංකරණය සඳහා මේ ඇද්දල කැටයම් යොදාගෙන තියෙනවා අතීතයේ. ඒතර ප්‍රභූ නිවාසවල වගේ. අනිත් එක ආභරණ සඳහා යොදාගෙන තියෙනවා මේ ඇද්දල වලින් කරන පුංචි නිර්මාණ ආභරණ වල දැන් පෙන්ඩන්ට් වගේ දේවල් වලට මේ යොදාගෙන අදටත් බොහොමයක් දකින්නට පුළුවන් මේ ඒ හා සමානව ආශ්‍රිත දේවල් වලින් නමුත් ඒ ඇද්දලම නෙමෙයි ඒ වගේ ලස්සන දේවල් ලස්සන ආභරණ නිර්මාණය කරලා තියෙනවා මේ වලටම ඇද්දල වලටම සමාන විදිහට යනවා. ඊළඟට මේ කැටයම් කලාව වඩා දියුණු වෙලා තියෙන්නේ මහනුවර ප්‍රදේශවල තමයි මේ ඇද්දල කැටයම් කර්මාන්තය වඩා ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඒතර උදාහරණයක් විදිහට මහනුවර වේගිගේ දේවාලය ඇසළ පිළිසෙල්ලිපියක දට්ටික සුමන කියන අය ගැන සඳහන් වෙනවා. දට්ටික සුමන. මේ දට්ටික සුමන කියන්නේ දන්තික වැඩ කරන කෙනා. ඒ කියන්නේ අතාගේ දල උපයෝගී කරගෙන වැඩ කරන කෙනා නිසා තමයි මෙයාට දට්ටික සුමන කියලා සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට මැටි කර්මාන්තය බොහොම ජනප්‍රියයි. යකඩ කර්මාන්තය හා යකඩ ලෝහ කර්මාන්තය වගේ. ඊට වඩා ජනප්‍රියයි මැටි කර්මාන්තය අතීත සමාජය තුළ. මැටි කර්මාන්තයේ ශිල්පීන් හඳුන්වලා තියෙන කුම්භකාර නැත්නම් කුම්භකර කියලා හඳුන්වනවා. ඒතර ඒ වගේම ඔබ දන්නවා මේ කුඹල්ලු කුම්භකරුවන් ජීවත් වෙච්ච ගම්මාන මේක ශිල්පීන් ජීවත් වෙච්ච ගම්මාන වෙන වෙනම තිබුණානේ. මේ කුඹල් වැඩ කරපු ශිල්පීන් ජීවත් වෙච්ච ගම්මාන හඳුන්වලා තියෙනවා මේ කුම්භකාර ගම් කියලා හඳුන්වලා තියෙනවා. මැටි භාණ්ඩ ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන ගෘහ උපකරණ වළම්පිඟම් සහ වළම්පිඟම් කලගෙඩි ආදී දේ නිර්මාණය වෙනට ආභරණ සඳහා මැටි පබළු නිර්මාණය කරලා තියෙනවා. මැටියෙන් තනපු පබළු වලින් ආභරණ සකස් කරලා තියෙනවා. නිවාස අලංකරණයට උළු භාවිතා කරලා තියෙනවා.
මේ මැටියෙන් කරන ලද විතර පැහැදිලිසා මැටි කර්මාන්තයත් බහුලව සිදු වෙලා තියෙනවා අතීත සමාජයේ. ඊට පස්සේ අපි ගත්තාම ප්‍රතිවිවීමේ කර්මාන්තය. අපිට රූපසටහනක් මේකේ පැහැදිලිව වෙනවා. ප්‍රතිවිවීමේ කර්මාන්තයේදී අතින් වියන රෙදි රෙදිවීමේ කර්මාන්තයට සම්බන්ධ වෙච්ච ශිල්පීන් හඳුන්වනවා තත්වය එහෙම නැත්නම් තන්තුවාය කියලා. තන්තුවාය කියලා හඳුන්වන්නේ එහෙම නැත්නම් තත්වය කියලා හඳුන්වන්නේ රෙදි කපු කැටීමේ ශිල්පී රෙදි නිර්මාණය කරපු රෙදිවීමේ කර්මාන්තයට සම්බන්ධ වෙච්ච වෙලාව හිටපු ශිල්පීන් තමයි මේ නම් වලින් හඳුන්වලා තියෙන්නේ. ඒතර රෙදිවීමේ කර්මාන්තය ගැන සඳහන් වෙන සෙල්ලිපියක් අපිට තියෙනවා. ඒ තමයි හම්බන්තොටින් හම්බෙන වෙහෙර කෙම සෙල්ලිපිය. වෙහෙර කෙම සෙල්ලිපියේ තන්තු වාය ගැන සඳහන් වෙලා තියෙනවා. ඊළඟට දැන් ඔබට අපි කතා කළා ආර්ථිකයේ එක කොටසක් වෙච්ච තැන ගැන, ආර්ථිකයේ තවත් කොටසක් කර්මාන්ත ගැන. දැන් ආර්ථිකයේ වටිනම කොටස මේ තමයි තුන්වෙනි කොටස වෙළඳාම. කොට වෙළඳාම පුතේ අභ්‍යන්තර වෙළඳාම බාහිර වෙළඳාම විදිහට කොටස් දෙකකට මේ වෙළඳාම සිදු වෙලා තියෙනවා. රට තුල වෙළඳාම, රට තුල සිදු වෙන වෙළඳාම තමයි අපි කියන්නේ මේ අභ්‍යන්තර වෙළඳාම කියන්නේ. රටින් පිටට ඒ කියන්නේ අපනයනය වගේ ඒවලට තමයි අපි කියන්නේ අපනයනය කරනවා නම් අපි කියනවා ඒක විදේශීය වෙළඳාම කියලා. ඊළඟට දැන් දේශීය වෙළඳාම ගැන රට අභ්‍යන්තරයේ දේශීය වෙළඳාම ගැන බලපුවාම ප්‍රධාන නගර වෙලා තියෙනවා අනුරාධපුරයේ මාගම මුල් කරගෙන පිහිටෙච්ච වෙළඳ නගර විශේෂයෙන්ම කැපී පෙනෙනවා. ඒකට වෙළෙන්දන් හඳුන්වලා තියෙනවා වණිජ නැත්නම් වාපර කියන නම් වලින් හඳුන්වලා තියෙනවා මේ වෙළෙන්දන්. ඒකට වෙළඳ සංවිධාන පූගය නැත්නම් නියමස්ථාන කියලා හඳුන්වලා තියෙනවා. වෙළඳාම් කරපු වෙළෙන්දු පිටිය වෙළඳ සංවිධාන කරපු වෙළෙන්දන්ව හැඳින්වුවා වාපර එහෙම නැත්නම් වණිජ කියන නම් වලින් වෙළඳ සංවිධාන පූගය එහෙම නැත්නම් නියමස්ථාන නමින් හඳුන්වලා තියෙනවා. දේශීය වෙළඳාම සම්බන්ධ නීති පැනවීම. දේශීය වෙළඳාමට සම්බන්ධ නීති පනවල තියෙනවා අතීතයේදී රටේ පාලකයෝ. ඒකට උදේ රජුගේ ඕපිටිගම ටැම්ලිපි අපිට හරි විශේෂයි මෙතනදී. ඒක රටේ අභ්‍යන්තරයේ වෙළඳාම් කරනකොට නීති තිබුණා. වෙළඳාන්ට නීති තිබුණා, මාර්ගෝගිකයන්ට නීති තිබුණා. මොකටද තිබුණා මේ නීති? වෙළඳ නීති. ඒකට මේ ඕපිටිගම සෙල් ලිපියට අපි කියන ටැම්ලිපියටම තමයි බඳුරු ටැම්ලිපිය, සොරබොරව ටැම්ලිපිය කියලා හඳුන්වන්නේ මේ නම් වලින්. මේක තියෙනවා වෙළඳපළට පැමිණෙන කරත්ත වලින් පමණක් බදු අය කරන්නේ. බදු අය කරන්න ඕනේ වෙළඳපළට පැමිණෙන කරත්ත වලින් විතරයි. වෙළඳපළ පහු කරගෙන යන කරත්ත වලින් බදු අය කරන්නට බෑ. ඉතින් තේම කරන එක අසාධාරණ ඒ තත්ත්වය නීතියක් කරලා තියෙනවා. බුලත් වෙළඳාම් මඩුවක් යට කළ යුතුයි. බුලත්. ඒතර මේ බුලත් කියන එක අතීත සමාජය තුළ බුලත් වලට ලොකු තැනක් තියෙනවා බෝධි පූජාවක් කියන්නේ ඒ බලන්න වට්ටියේ නේද බෞද්ධයෝ ඉගෙන බුලත් විතර දාන්න බුලත් කියන එක අවශ්‍ය වෙනවා. අපි සිංහල වෙති මහත්තයෙක් ළඟට යනකොට බුලත් අතක් අරගෙන යනවා. ඒ බුලත් කොලයන් එක බුලත් කොලයක් අරගෙන තමයි තෙල් ගාලා කරලා ඒ ලෙඩ තවන්නේ. ඒතර බුලත් කොලයට අදගත් තන තුන බුලත් වගේ දේවල් මිනිස්සුන්ට පරවෙච්ච පිච්ච වගේ කොළ බලන්න සමහර කඩවලි වර්තමානයේ අපි ගන්නකොට අපිට මැල වෙච්ච බුලත් කොළ ආදී අර බුලත් අතකට අපිට හවු වෙනවා. ඉතින් මැද්දේ. ඉතින් ඒ නිසා මේ වගේ අසාධාරණ මේ වගේ හොරවැටි නවත්තන නිසා බුලත් වෙළඳාම් කරනකොට මඩුවක් යට බුලත් වෙළඳාම කරන්නට ඕනේ. නිකන් එළිය දාගෙන කරන්නට බෑ බුලත් වෙළඳාම. මඩුවක් යට ඉඳලා කරන්නට ඕනේ හෙවණ තියෙන ස්ථානයක ඉඳලා. රජයේ නිලධාරීන් ප්‍රමිතිගත කළ තරාදිපඩි යොදා වෙළඳාම කළ යුතුයි. රජයේ නිලධාරීන් විසින් අනුමත කරපු තරාදිපඩි කියන්නේ වලින් තමයි වෙළඳාම් කරන්නට ඕනේ. නැතුව Tamanට හිතන ආකාරයෙන් පඩි යොදලා බර මනින ඒකක යොදාගෙන බර මනින ආකාරය යොදාගෙන භාණ්ඩ යොදාගෙන බර මැනලා මේ භාණ්ඩ අලෙවි කරන්නට බෑ. ඒක පොහොය දින වෙළඳාම තහනම්. පොහොය කියන එක බලන්න අතීත සමාජයේ අපි කතා කරනවානේ මේ බෞද්ධයන්ගේ විශේෂම දවසනේ වෙසක් දින පුර සමරන ඒක පොහොය දිනයක්. ඒකට ඒක වෙසක් පොහොය දින රජයේ නිවාඩුවක් වෙන්නේ මේ හෙන්රි ස්ටීල් ඔල්මතුමාට අපේ අනුගාමික දරම්පලතුමාට බෞද්ධ නායකයන් මැදිහත් වීමෙන්නේ.
එහෙම වුණාට දැන් බලන්න ඊට කලින් අවදියේ ඉඳලා පුතේ පොහොය දිනේ කියන එක හරි වැදගත්. බලන්න වැදගත් කොට සැලකලා තියෙනවා සමාජය. ඒ වැදගත් නිසාම පාලකයෝ නීතියක් පනවලා තියෙනවා පොහොයට වෙළඳාම් කිරීම තහනම්. පොහොයේදී වෙළඳාම් කරන්නට බෑ. පොහොය දිනේට වෙළඳාම් කෙරුවොත් දඩ වේදිකට තෙල් බත්තක් නියම කරලා දෙන්න දඩ විදියට තෙල් දෙන්න ඕනේ මහායාන විහාරයේ පහන් පත්තු කරන්නට කියලා සඳහන් වෙලා තියෙනවා. ඒත් විකුණන භාණ්ඩ නිලධාරීන්ට පෙන්වා අනුමත කළ යුතුයි. වර්තමානයේ බලන්න පාරිභෝගික සේවා අධිකාරිය කියලා එකක් තියෙනවානේ. ඒතර මේ පාරිභෝගික සේවා අධිකාරියේ මහත්වරු ඇවිල්ලා නිතරම බලනවානේ මේ කඩවල් වලට ඔබට ඇති අත්දැකීමක් බලන්න මේ රූපවාහිනී ප්‍රවෘත්තියක් බලනවා නම් නිතරම වුන් ගිහිල්ලා මේ වැටලීම් කරනවා මේ වෙලෙන්දන්න හරි දේවල්ද පාරිභෝගිකයන්ට දෙන්නේ. කිසි දේවල්ද දෙන්නේ ප්‍රමිතිගත දේවල්ද දෙන්නේ. අල දේවල්ද විකුණන්නේ. අපෙච්ච දේවල්ද විකුණන්නේ කියන එක සොයා බලනවා. ඒකට මේ විකුණන භාණ්ඩ. එතකොට දැන් හිතන්නකෝ මේ කෑම කඩේක විකුණන කෑම කඩේක කෑම විකුණන මස් කඩේක මස් විකුණන ඊට සිල්ලර් බඩු කඩේක සිල්ලර් විකුණන තොග බඩු කඩවල තොග වශයෙන් තොග බඩු විකුණන ඊට ඇඳුම් කඩවල ඇඳුම් විකුණන ඊට ඇඳුම් කඩේක මස් විකුණන්න හැනේ අපි නේද? එතකොට ඒ ආයතනය එක නීතිගත වෙලා තියෙන එක රෙදි අලවිසලක් විදිහට. එතකොට මේ ඇඟලුම් අලවිසලක් විදිහට තමයි ඒක නීතිය ගත වෙලා තියෙන්නේ. ඒ නිසා විකුණන භාණ්ඩය මේ වෙලෙන්ද විකුණන්නේ මේ භාණ්ඩය මේ වෙලෙන්ද පොලේ අලෙවි වෙන්නේ මේ භාණ්ඩය කියලා කලින් රාජ්‍ය නිලධාරීන් අනුතැනම අරගෙන තියෙන්නට ඕනේ. ඒක විශේෂණ අදත් ඒක ඒ විදිහම තමයි. ඊළඟට විදේශීය වෙළඳාම්. දැන් දේශීය වෙළඳාම් ගැන අපි කතා කරන්නේ දේශීය වෙළඳාමේ අභ්‍යන්තරයේ තිබිච්ච නීති පිළිබඳව කතා කරන්නේ. දැන් අපි කතා කරමු විදේශීය වෙළඳාම්. විදේශීය වෙළඳාම් ගැන කතා කරනකොට ලංකාවේ පිහිටීම හරි වැදගත්. ඒකට ඉන්දියන් සාගරයේ අපි මධ්‍යගතව පිහිටුවා. ඒක අපේ ලොකු වාසියක්. ඒකට යන්නේ නැව අපේ රටේ නවත්තලා යනවා අතීතයේ. ඒකට මේ වරායන් විදිහට ගත්තාම මාතොට ගෝගන්නතිත්ත ලංකාපට්ටන ජම්බුකොළ පට්ටන කියන වරායන් ඉතින් වැදගත් වෙලා තියෙනවා. ඊට වඩා වරායන් අතීතයේ කරතිලා තියෙනවා අපේ රටේ. නැවතොටුපළවල් තිබිලා තියෙනවා. ඒත් මේ විශේෂයෙන්ම මේ ගෝගන්නතිත්ත වරාය හරි වැදගත් වරාය. ත්‍රිකුණාමල වරාය ගෝගන්නතිත්ත වරාය කියලා අපි හඳුන්වන්නේ ත්‍රිකුණාමල වරාය. ඒත් මේ ගෝගන්නතිත්ත වරාය අදටත් ජනප්‍රියයි. හරි විශේෂ ස්වභාවික වශයෙන් පුතේ මේක පිහිටීම වැදගත් වෙනවා. විශාල වශයෙන් නැව ප්‍රමාණයක් නවත්තලා තියෙන නිසා මෝසන් සුළං වලදී සුළං කාලවලදී ආරක්ෂාකාරීව නැව නවත්තලා තියන්නට පුළුවන් ස්ථානයක් තමයි මේ ගෝකර්ණතිත්ත වරාය කියන්නේ. හැබැයි ස්වභාවයෙන්ම මේ ආරක්ෂාව මේ වරාය අපි ලස්සනට සකස් වෙලා දීලා තියෙනවා. මේ අපි විසින් හදපු දෙයක් නෙමෙයි. එතකොට මේ නැවතොටුපළ වලින් වරායන් වලින් තමයි අපි වෙළඳාම විදේශීයට වෙළඳාම කරලා තියෙන්නේ. මේ අතර විශේෂයි මේ වෙළඳාම මේ ශ්‍රී මහා බෝධි වැඩමවීමත් ලංකාපට්ටන වරායයි සිදු වෙලා දෙනතර ගන්ධ ධාතු වැඩමවීම ජම්බුකොළ පට්ටන කියන වරායන් වලින් සිදු වෙලා තියෙනවා. ඒත් විදේශීය වෙළඳ සංවිධාන මෙරට වෙළඳාමට පැමිණ ඇත. විදේශීය වෙළඳ සංවිධාන මෙරට වෙළඳාමට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ සංවිධාන වශයෙන් අපේ රටේ ඇවිල්ලා වෙළඳාම් කරලා තියෙනවා. පූගේ නියම ස්ථාන කියලා හැඳින්වුවේ අපි වෙළඳ සංවිධාන වලටනේ. ඒකට වෙළඳ සංවිධාන ගත්තාම ඉන්දියාවෙන් නම් පිළිසකලා දෙනවා. මේ ඉන්දියාවේ සංවිධාන තමයි නානාදේසී වලඤ්ඤාර් අයින්නුරුවර කියලා කියන්නේ. නානාදේසී වලඤ්ඤාර් අයින්නුරුවර කියන්නේ ඉන්දියාවේ සම්භවයක් තිබිච්ච වෙළඳ සංවිධාන. ඒතර මේ වෙළඳ සංවිධාන නානාදේසී වෙළඳ සංවිධානට ඇති ලෝහ මුද්‍රාව අපි හම්පන් තොටි හොයාගෙන තියෙනවා මේ වෙනකොට පැනින් වල. කාම්බෝජ සංවිධාන. කාම්බෝජයෙන් මෙහෙවිලා ඇෆ්ගන් වල මෙහෙවිලා වෙළඳාම් කරලා තියෙනවා සංවිධානය විතර. ඒ නිසා ඒගොල්ලන් හඳුනලා තියෙනවා මූලාශ්‍රවල මේ කබෝජ මහපුගිය කියන නමින් නැත්නම් කාම්බෝජයේ මහ වෙළඳ සංවිධානයේ නමින් හඳුනලා තියෙනවා. අදට නියමිත පාඩමේ දෙවන කොටස අවසන් වෙනවා.